ගම්මැද්ද දම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. තෙරුවන් සරණයි ඔබට. ගම්මැද්ද දම්සවිය සඳහම් සාකච්ඡාව සමගයි අදත් ඔබ මේ විදිහට එකතු වන්නේ. සිංහල අලුත් අවුරුද්දට තවත් තියෙන්නේ දින කිහිපයයි. අපි බොහොම උද්‍යෝගයෙන් යුතුව ලකල හැස්ති වෙන කාල සීමාවක්. අපි අපේ රටේ කුමන හෝ උත්සවයක් සංවිධානය කරද්දී බුදුදහමේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. සිංහල අලුත් අවුරුද්ද අපි කියනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියලා. අපේ සහෝදර දෙමළ ජාතිකයින් ඔවුන්ගේ ආගම මුල් කරගෙන ඒ විදිහට අවුරුද්ද සමරද්දී සිංහල පිරිස් බුද්ධහම ඇසුරු කරගෙන මේ අලුත් අවුරුද්ද සමරනවා ආගමික පසුබිමක් ඊට එකතු කරගෙන. අපි අද බලාපොරොත්තු වන්නේ සිංහල අලුත් අවුරුද්ද සහ බෞද්ධ සංස්කෘතිය මේ කියන කාරණාවන් එකට සම්බන්ධ කරගෙන කොහොමද මේ අවුරුද්ද ගොඩනැගිලා තිබෙන්නේ, අපි අවුරුද්ද සමරන්නේ කොහොමද යන්නයි අද අපේ මාතෘකාව. අපි අද ගම්මැද්ද දම්සවිය සදහම් සාකච්ඡාව ඔබට සමීප කරන්නේ රත්නපුර ගොඩකපෙළ මල්වැස්සා පෙහෙර භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා දෙවන පෑතිස් රජ දවස තරම් දිගු ඉතිහාසයකට මේ විහාරස්ථානය සම්බන්ධ පවත්වනවා. ඉතින් අද අපි සදහම් සාකච්ඡාවට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට යෙදුණා මේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ බැසෙන පූජ්‍ය මස් ඉඹුලේ සුමන අපේ ගෞරවනීය සම්පතන් වහන්සේට වහන්සේ පාද අභිවන්දනයෙන් යුතුව දවසේ පිළිගනු ලබනවා ගම්මැද්ද දම්සවිය සඳහම් සාකච්ඡාවට. සාමාන්‍යයෙන් අපේ වැඩසටහන තුළ සාකච්ඡාව සිදු කරන විහාරස්ථානයේ ඉතිහාසය ඒ පසුබිම පිළිබඳව ඔබට කියනවා. අපේ අරමුණ අපේ රටේ මේ කාලේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී සම්බුදු ශාසනය ගොඩනැගීම සඳහා මඟ පෑදූ ආලෝකය සැපයූ මේ වගේ ඓතිහාසික විහාරස්ථාන රටට ලෝකයට කියන්නටත් ඒ විහාරස්ථාන මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම අදාළ අයට ලබා දීම තමයි අපේ මේ විහාරස්ථාන ඉතිහාසය පිළිබඳව මතක් කිරීමේ ප්‍රධාන අරමුණ. නිසා සාකච්ඡාවට ප්‍රථමයෙන් අපේ හාමුදුරනේ මේ භාවනා මධ්‍යස්ථානය ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසය අපි කෙටියෙන් පැහැදිලි කරගමු. ඉන් අනතුරුව අපි අපේ මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගමු. පෙරවන් සන්නයි මහත්තයා. එතකොට මලස්සා විහෙර භාවනා මධ්‍යස්ථානය කියලා මේ ස්ථානයට කියන්නේ. එතකොට අපේ ස්ථානය ගත්තාම මේකේ ඉතිහාසය ගැන බලනකොට අපිට ඉතිහාසයේ තොරතුරු සඳහන් වෙනවා තුන්වෙනි ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ ඉඳලා තමයි මේකේ ඉතිහාසය සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ රාජකම් කරපු දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ඉඳලා දේවානම්පියතිස්ස රජතුමාගෙන් ස්පර්ශය ලැබලා මහරහතන් වහන්සේලාගෙන් ස්පර්ශය ලැබලා මේ ස්ථානයේ හටගන්න ඉදිච්ච කියන්නේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවෙන් හටගන්න ඉදිච්ච ඒ පස් ඵලයන්ගෙන් හටගන්න ඉදිච්ච පළවෙනිම බෝධින් වහන්සේලා 8 අෂ්ටඵල බෝධින් වහන්සේලා හැටියටත් ඊළඟට දෙවනුව හටගන්න ඉදිච්ච බෝධින් වහන්සේලා දෙතිස්ඵල බෝධින් වහන්සේලා හැටියටත් අපි අහලා තියෙනවා ඉතිහාසාත්මක කරුණු අපි දන්නවා. එතකොට ඒව බැලුවාම ඒකෙන් මේ දෙතිස්ඵල බෝධින් වහන්සේලාගෙන් පළවෙනි බෝධින් වහන්සේ හැටියට තමයි මලස්සා විහෙර බෝධින් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට ඒ සඳහන් කරන බෝධින් වහන්සේ තමයි අද අපිට මේ දැක ගන්න ජීවමානව වැඩ ඉන්න තථාගතයන් වහන්සේව සිහි කරගන්න බුදුරජාණන් වහන්සේමයි කියලා අපිට වන්දනාමාන කරගන්න පුළුවන් විදිහට මේ විරාජමානව වැඩ වාසය කරන ඒ බෝධින් වහන්සේ තමයි අපිට. එහෙම අපි හඳුනන්නේ. ඉන් පස්සේ විහාරස්ථානයේ කොයි විදිහටද ගොඩනැගෙන්නේ පසු කාලීන ඔබ වහන්සේලාගේ මේ මැදිහත් වීමත් එක්ක. මෙතකොට මේකෙදි ඉතිහාසය බැලුවහම තවත් අපිට කරුණක් හැටියට තියෙනවා අර පුරන්නප්පුලා විසින් සිද්ධ කරපු කැරැල්ලේදී ඒ කාලේ වෙනකම්ම මේක ශාස්ත්‍රීයවම තිබිච්ච විහාරස්ථානයක් හැටියට තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ.
එතකොට ඒ කාලේ මහා කියන්නේ හිටපු පිරිස හැමෝම මෙතනට ඒකරාශි වෙලා තියෙනවා. ඒ වගේම මේ අවට ගම් සියල්ලම මේකේ ප්‍රධාන ගම් වරයන් හැටියට තිබිලා තියෙනවා. එතකොට දෙපැත්තෙම තිබිච්ච සම්බන්ධතාව ටික ගොඩනගලා තියෙන්නේ මේ මලසෑවර කියන පුණ්‍ය භූමිය ඇසුරු කරගෙන තමයි. එතකොට ඊට පස්සේ ඒ කාලයත් එක්ක නොඑක් සතුරු විපද්‍රව ආදී ඇවිල්ලා නැවත මේකේ කියන්නේ ස්වාමින් වහන්සේලාගෙන් හිස් වෙලා භික්ෂුන් වහන්සේලා නොමැති නමුත් ආගමික පරිසරයෙන් ඈත් වෙලා තිබිච්ච වල් වැදිලා තිබිච්ච ස්ථානයක් හැටියට තමයි මේ ස්ථානේ 1993 වෙනකම්ම ස්ථානේ පැවැතලා තියෙනවා. 93 වෙනකොට මේ ගමේ හිටපු මිනිස්සු එකට එක්කාසු වෙලා මිනිස්සු මේ බෝධිවංශය ආදී කියවද්දි මිනිස්සු හොයන්න පටන් ගන්නවා මේකේ තියෙන තොරතුරු හොයාගෙන යද්දි ඒගොල්ලෝ දැක ගන්නවා මේක තමයි මේ මලසෑවර බෝධින් වහන්සේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ මේක සුද්ධ පවිත්‍ර කරනවා. ඊට පස්සේ තමයි 1996 ඇසළ මාසයේ තමයි අපේ ගෞරවනීය නම කියන්න අවසරයි පාතකඩ සෝමන්තිස්ස ලොකු හාමුදුරන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරන්නේ. ඒකම තිඹොල් කැටියේ සද්දා නන්ද හාමුදුරන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරනවා. ඊට පස්සේ තමයි මේ වෙනකොට දැන් අද අපේ ස්ථානයේ වත්මන් කෘත්‍යාධිකාර තනතුර දරන අපේ උඩහවපේ සද්දාතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ කටයුතු හොබවන්නේ. මෙතනින් පස්සේ තමයි අපිට මේ විදිහට අද දක්වා මේ දියුණු වෙච්ච දියුණු වෙලා පවතින මේ පිරිසකට ඇවිල්ලා ආගමික වතාවත් වල යෙදෙන්න පුළුවන් විදිහ පරිසරයක් නිර්මාණය වෙලා තියෙන ඉතින් පස්සේ තමයි. එහෙම අපේ හඳුරන්නේ. භික්ෂුන් වහන්සේ එදා මෙදා තුර සසුන රැක් ගැනීම වෙනුවෙන් එලෙස සුවිසල් මෙහෙවරක් සිදු කරනු ලබනවා. ඉතින් එවැනි භික්ෂුන් වහන්සේලාට අවස්ථාවක් ලබා දීමේ අරමුණත් අපේ මේ වැඩසටහනේ තවත් බලාපොරොත්තුවක්. අපේ හඳුරන්නේ අපේ මාතෘකාව සිංහල අලුත් අවුරුද්ද සහ බෞද්ධ සංස්කෘතිය. මුලින් සඳහන් කළා වගේම සෑම උත්සවයකටම බුදුදහමේ ආශිර්වාදය එහි වටපිටාව නිතරම අපි එකට එකතු කරගන්නවා. මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සංස්කෘතික අංගයක්. මේ සංස්කෘතික අංගය කොහොමද ගොඩනැගෙන්නේ? මේ අපේ ජන සමාජයට කොහොමද ලැබෙන්නේ? ඉන් පස්සේ බුදුදහම නැත්නම් මේ බෞද්ධ සංස්කෘතිය මේකට කොහොමද අපි ගලපගන්නේ කියන කාරණාවත් එක්ක අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. එතකොට අපි මහත්තයා ඒකෙදී පැහැදිලි කරලා තියෙනවා දැන් අපි බැලුවාම අපිට ඉතිහාසයේ ඉඳලාම අපි ශාස්ත්‍රීය ජාතියන්නේ ගොවිතැන් වලින් ජීවත් වෙච්ච ජාතියක්නේ අපි හැමෝම. එතකොට මේ ගොවිතැන් බත් කරලා ඒ ගොවිතැන් වල යලමහ කන්න දෙකෙන් අපි ගොවිතැන් බත් ආදී සිද්ධ කරලා ඒකෙන් ලැබිච්ච අස්වැන්න දැන් හරි කායික වෙහෙසක් තිබුණ පිරිසක් අපි. මානසිකව කිසි වෙහෙසක් නැතුව ඒ කියන්නේ අධික වෙහෙසතර භාවයට ඉන්න අපිට තමයි මේ අපිට ඕන කළා මේක මේ සතුටෙන් සමරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක්. එතකොට මේ ක්‍රමවේදයේ ඇතුලේ තමයි මේ අපිට මේ බක් මාසයේ එහෙම නැත්නම් අවුරුදු මාසයේ අපිට සම්බන්ධ වෙන්නේ. මොකද අපේ සිංහල ක්‍රමවේදයට එනකොට ජනවාරි වලින් නෙමෙයිනේ මහත්තයා පටන් ගන්න. පටන් ගන්නෙ බක් වලින් තමයි පටන් ගන්නෙ. පටන් අරගත්ත මේ ක්‍රමවේදය තමයි දැන් ওই විදිහට බලුවාම ඒකේ මුල්ම කාලේ වෙන්නේ මේක අපි මේ සිංහල පිරිසට අපේ මේ හෙළයන්ට තිබිච්ච ක්‍රමවේදයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ අර සස්ය ගොඩ එකතු කරලා ඒගොල්ලෝ මේ අතිරික්ත සක්ෂයෙන් තමයි කියන්නේ මේ ධනෙ ඉතුරු කරලා ඒ ධනෙන් තමයි අපි මේ බුදුදහමේ සඳහන් වෙනවා මහත්තයා අනන සුඛය කියලා එකක්. එහෙම පවුනේ. අනන සුඛය නිබ්බාන සුඛයට පස්සේ තියෙන උතුම්ම සැපේ හැටියට වෙන්නේ අනන සුඛය. ඒ කියන්නේ ණය නැතිකමේ තියෙන සැපේ. ඒ ණය නැතිකමේ සැපේ තමයි අපි අවුරුද්දක් හැටියට සංවත්සරයක් හැටියට අපි ඒක සැමරුවේ එතනදී. එතකොට ඒ සමරන්න අපි ඒක යොදාගත්තේ අර වගේ සංස්කෘතික අංග මේකට ඇතුළත් කරගත්තා. ඒ ඇතුළත් කරගත්ත ඒවා පොඩි පොඩි දේවල් නෙමෙයි. ඉතින් ගොඩාක් දේවල් ඇතුළත් කරගෙන තියෙනවා. එතකොට මේ සංස්කෘතික අංග ඇතුළත් කරගන්නේ අපි හැමෝටම ඒක තුල සතුටු වෙන්න පුළුවන්කම තියෙනවානේ. බාලමහලු කියලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවානේ. ඊට පස්සේ මේ දුප්පත් පොසත් අයට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවානේ. එතකොට මේ ධනේශ්වරලි මේ ක්‍රමය ගැන කතා කරනවා. ඊට පස්සේ දුප්පතුන් ගැන කතා කරනවා. ඔය හැමෝටම සතුටු වෙන්න පුළුවන් ක්‍රමයක් මේ ලංකාවේ තිබ්බේ. එතකොට මේකට අපිට පෙන්නනවා තියෙනවානේ දැන් අර මේ ඉස්ලාම
ලංකාවට මට මතක හැටියට සීගිරි කාශ්‍යප රජතුමාත් එක්ක යුද්ධ කරන්නනේ සොලින් අපේ රටට එකගෙන එන්නේ. එතකොට ඒ එක්කගෙන ආවට පස්සේ ඒගොල්ලෝ ගියා කියලා සඳහන් නැහැ නේ. ඒ රටට ගියා කියලා සඳහන් නැහැ. එතකොට ඒගොල්ලෝ මෙහි හිටියා. ඒගොල්ලන්ටත් අපේ උත්සවයට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබ්බා. එතකොට ඒ උත්සවයට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබිච්ච නිසා ඒගොල්ලොත් අපිත් එක්ක උත්සව සැමරුවා. අපේ තිබිච්ච මේ මංගල්‍යයට එකතු වුණා. දැන් අපිට මංගල්‍ය 4ක් ගැන ධර්ම මේ ඉතිහාස සඳහන් වෙනවනේ. එහෙමයි. ඒතර මංගල්‍ය එකක් තමයි පෙරහැර මංගල්‍ය. එකක් අවුරුදු මංගල්‍ය. අනිත් එක බක් මංගල්‍ය. එතකොට තව එකක් තියෙනවනේ අපිට තිබිච්ච මේ අලුත් සහල් මංගල්‍ය. එතකොට මේ මංගල්‍ය 4ත් එක්ක තමයි අපි බැඳිලා හිටියේ. එතකොට බෞද්ධ ආත්මිකව ඒ කියන්නේ බෞද්ධ ක්‍රමවේදයට ගත්තාම අපි බක් මාසයෙන් පටන් ගත්තාම වෙසක්, පොසොන්, ඇසල, මේ 3 මාසයක්ම අපි සංවත්සර කාලය අපිට. හරි ලස්සන සංවත්සර කාලයක් අපිට තිබ්බේ. එතකොට ඒ තිබ්බ සංවත්සර කාලය ගත්තාම මට ඒකෙදි පැහැදිලිව පේනවා මේක මේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවට පස්සේ අපේ රටේ තිබුණ මත එක එක පළාත් වලට ආවේනික රජ ක්‍රමයක් නේ. මිහිඳු මහරහතන් වහන්සේ බලනවා දැන් මේ ආධ්‍යාත්මිකව මේගොල්ලෝ හදනවා වගේ මේ එකතු කරන්න බෑ මේ පිරිස. එහෙමයි. එකතු කරන්න තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළාට පස්සේ දැන් ආගමික මෙහෙවරක් නේ. ඒක සමාජීය මෙහෙවරක් තියෙනවානේ. ඒක සමාජීය මෙහෙවරේ හැටියට තමයි මේ ඔක්කොම එකට එකතු වෙලා සමරන්න පුළුවන් දෙයක් අපිට හැදෙන්නේ. ඒ වගේම ඒකෙදි අපිට අපි ගාව තිබිච්ච සංස්කෘතික දේවල් ඒවා සංරක්ෂණය කරගන්න අපිට ක්‍රමයක් ඕනේ. දැන් අවුරුද්දක් යනකොට අපිට ගොඩක් දේවල් අමතක වෙනවා. අපිට තිබිච්ච යුද ශිල්ප අමතක වෙලා යනවා. ඊට පස්සේ අපි ගාව තිබිච්ච ජන ගායන ඊට පස්සේ ඒවත් එක්ක කෙම් ක්‍රම මේ ගොඩක් දේවල් අපිට අමතක වෙලා යන නිසා තමයි මේ සංස්කෘතික උත්සවේ පටන් ගන්න. ඒතකොට මේකෙදි මුල් නම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ වගේ සෙල්ලිපි මුලස්වලදී සඳහන් වෙන්නේ හවචර කියලා. අවුරුද්ද කියලා නෙමෙයි හවචර. ඒ හවචර කියන වචනෙන් තමයි හවචර අවුරුද්ද වෙලා ඒක හයන්න අයින් වෙලා අවුරුද්ද වෙලා දැන් අද අපි සමරන අවුරුද්ද එන්නේ. එතකොට ඔය විදිහට තමයි මේක විකාශනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඔය මේ විකාශනය වෙනකොට ඕකේ ඇතුලේ ලොකු කියන්නේ අපි පරිවර්තනය වෙලා අපේ අර ගොඩාක් සංස්කෘතික දේවල් එකතු කරගෙන මේවා සංරක්ෂණය කරපේක අපි කළේ. මේක ඇතුලේ මානසික සතුටක් ලබනවා වගේම අපි කරපු දෙයක් තමයි මේක පුදුම විදිහට අපි අර අපේ දේවල් රැකගත්තා. අපි රැක ගන්න කරපු දෙයක් මේක. නිකන් මේ විනෝදෙට අද කාලේ බැලුවාම අපි දන්නේ නැහැ. ඇයි මේක කරන්නේ කියලාවත් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් දන්නේ ඇයි මේක කරන්නේ. ඔහෙ නිකන් දැන් අද අවුරුද්ද කියලා ගන්න සාමාන්‍යයෙන් නිකන් බීලා රතින් යටියක් පුච්චන එක විතරයි. අවුරුද්ද අපි දන්නේ අවුරුද්ද වෙලා තියෙන්නේ. එහෙම නැහැ. ඒකේ තිබුණ පුදුම බැඳීමක්. හැමෝටම කෘතගුණ සැලකීමක් තිබ්බයි ඇතුලේ. ඒක ධර්මයෙන් ආවේ. ඒක මේ වෙන කොතනින්වත් ආව එකක් නෙක ධර්මයෙන් ආපේ. අපි හඳුරන්නේ මේ ඔබ වහන්සේ හොඳම තැනකින් ඒ කාරණාව පැහැදිලි කළේ. ඒ කියන්නේ මේ අපේ අලුත් අවුරුද්ද ගැන කතා කරද්දී මේක මේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් එක්ක උන්වහන්සේ ආධ්‍යාත්මීය ගමන් මාර්ගයක් අපට පෙන්වනවා වගේම මේ සමාජයේ පැවැත්ම වෙනුවෙන් අපි එකිනෙකා එකට එකතු කරන්නට මේ වටපිටාව ඒ කාලේ නිර්මාණය වුණා කියන කාරණාව. විශේෂයෙන්ම දැන් මේ සංස්කෘතියක පැවැත්ම තිබෙන්නේ ඒ පුද්ගලයන්ගේ බැඳියාවත් එක්ක. ඕනෑම රටක ඕනෑක සමාජයක ගමන් මඟ තීරණය වෙන්නේ සංස්කෘතියත් එක්ක. ඉතින් මේ කාරණාව විශේෂයෙන් බුදුදහමේ බැඳීම මේ කියන අපේ සංස්කෘතිකාංගයට ඒක තව තවත් විචිත්‍රවත් කළා, අලංකාරවත් කළා, ඒකට අර්ථයක් ලබා දුන්නා. අපේ හැමදෙරුනේ මේ අලුත් අවුරුද්ද ගත්තාම අලුත් අවුරුද්දේ තිබෙනවා ගෙවල් පිරිසුදු කිරීමේ ඉඳලා පරිසරයට ආදරය කිරීමේ තැන ඉඳලා ඒ වගේම තමයි නොනගත කාලයක් එනවා. අපි පන්සල් වලට යන්නේ. ඊට පස්සේ අපි වැඩිහිටියන්ට ගරු කරනවා, වන්දනාමාන කරනවා. අපි තව අය සංග්‍රහ කරනවා. මේ කියන කාරණාවන් බුදුදහම තුල බොහොම ඉහළින් පිළිගන්න දේවල්. මෙන්න මේ කාරණාව මේ අංගයන් අලුත් අවුරුද්දේ වඩාත් ප්‍රමුඛ වෙනවා. කොහොමද අපි මේක බුදුදහමත් එක්ක ගලපගන්නේ මේ ධර්මයේ කරුණු කාරණා අවුරුද්දට එකතු වීම අපි කොහොමද වඩාත් පැහැදිලි කරගන්නේ? එතකොට මත් ඒකෙදි පැහැදිලි කරන දෙයක් තමයි දැන් හොඳට බැලුවාම අපිට තේරෙනවානේ මේ දහම බුදුරජාණන් වහන්සේගෙන් ආරම්භ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම කෘතගුණ සැලකීම මුල් කරපු ධර්මයක් නේ. එතකොට
මේ කෘතගුණ සැලකීම කියන එක අපි හැමෝග ගාවන් තිබ්බා. මේ බෞද්ධයන්ට මිහිඳු මහරහතන් වහන්සේ ගෙනලා දුන්නා. මිහිඳු මහරහතන් වහන්සේලා ගෙනලා දුන්නාට පස්සේ අපි ගාව ඒක හොඳට මුල් බැහැගත්තා. ඒ දැන් කෘතගුණ සලකන්න ඕන. අපි වතුරට කෘතගුණ සැලකුවා. ඉරට කෘතගුණ සැලකුවා. මේ විදිහට මේ මහ පොළොවට එතකොට මේ වතුරට එතකොට මේ හැම දෙයකටම තමන්ගේ ආදරණීය අම්මට තාත්තට මේ කෘතගුණ සලකන්න ඕනි කියන තැන හැම වෙලාවකම තිබුණා අපි ගාව. අපිට ඒ දැනුම් පරාසය ඒ අදහස අපේ ඔළුවට දුන්නා. එතකොට මේ දීපු දෙයින් තමයි අපි මේකේ පෝෂණය වෙලා අපි මේකේ ගොඩනගාගෙන ඒක අපි මේ දියුණු කරගෙන ආවේ. ඉතින් ඒකත් එක බැලුවාම නිකමට හිතන්නකො අපි මහත්තයා දැන් අර මේ සංවත්සරයේ පටන් ගත්තාම ඒ සංවත්සරයේ ඇතුලේ තියෙන එක කොටසක්නේ මේ ආධ්‍යාත්මික සුවය සහ මානසික සුවය කියන්නේ. ඒතකොට මානසිකව අපිට තියෙන පුළුවන් පොඩි පොඩි කෝන්තර ඇති වෙනවා. පොඩි අමනාපකම් ඇති වෙනවා. ඒතකොට අමනාපකම් ආදිය නැති කරගන්න මේ සංවත්සර දවසේ යොදා ගන්න. ඒතකොට අන්න ඒ වගේ මේ ධර්මයට හරිය නැඹුරුයි මහත්තයා. මේ උත්සවයේ හැම වෙලාවකම ධර්ම බණත් එක්ක තිබ්බේ. හැම කරුණක්ම බලන්න එක කරුණක් ගානේ බැලුවත් පේනවා මේක බණත් එක්ක තියෙන්නේ. මේ බණේ ඉවසීම කියන එක, ක්‍රෝධ නැති කිරීම කියන එක, එතකොට කෘතගුණ සැලකීම කියන එක මේ හැම දෙයක්ම එකට එකතු වෙලා තමයි මේ ක්‍රමවේදය යන්නේ. ඒ වගේම ඉස්සර පැවතුනේ. අද ගොඩ දෙනෙක් ඕක දන්නේ නැහැ. ඒ නිසා හැමෝම කරන්නේ අර අපි කරගෙන ආපු දෙයක් කරමු කියන තැනක විතරයි. අපි හඳුරන්නේ මේ විදිහට මේක බිතන් වෙන්න මේ විදිහට ඒ බුදුදහමේ වැදගත් දේවල් කරුණාකාරණා එක්ක ගොඩනැගුණු අතීත මුතුන් මිත්තන් ඒ කියන දේවල් එක්ක මේ අවුරුද්ද සමරපු එකට අර්ථයක් ගන්නපු ඒ ක්‍රමය වෙනස් වෙන්න බලපාපු කාරණා මොනවද? බලපාලා තියෙන මොන වගේ දේවල්ද? ඔබ වහන්සේ සඳහන් කළා මේ අපි රත්ින්න පත්තු කරලා ඊට පස්සේ වෙන සාදපවත්වලා අවුරුද්ද කියන එක සමරනවා කියලා. ඒ අවබෝධය අපෙන් ගිලිහෙලා තියෙන්නේ ඇයි? ඒකෙදි මහත්තයා අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි අර අපි මේක කරන්නේ ඇයි කියන අවබෝධය නැහැ. මේක කරන්න ඕනේ මොකටද කියන අවබෝධය නැහැ. එතකොට එහෙම වුණාම අපි දකින දේවල් ඒකට එකතු කරගන්නවා. දකින අහන දේවල් ඒකට එකතු කරනවා. දැන් හොඳම දේ තමයි ඕගොල්ලන්ගේ මංගල උත්සවයේ තියෙනවානේ. දැන් ඕ මංගල උත්සවය ගත්තාම ඒකට කොච්චර දේවල් දැන් එකතු වෙලා තියෙනවද? එතකොට ඒ වගේ අර අපි ඇයි මේක කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම හැම වෙලාවකම කරන්නේ එක දේවල් එකට එක්කාසු කරගෙන ඒ දේවල් අපිට අනන්නේ නැති දේවල්. ඒ කියන්නේ පිටරටින් ආපු දේවල්. ජාතික උත්සව ඒ කියන්නේ පිටරට උත්සව තමයි අපි සලකන්නේ දැන් අර. ලංකාවේ තිබිච්ච ඔලින්ද කෙලිය වගේ දෙයක්. ඊට පස්සේ දැන් ග්‍රීස් ගහේ නැගීම, කඹ ඇදීම මේ වගේ මේ ක්‍රීඩාවක් තියෙනවනේ මහත්තයා. මේවා ඔක්කොම අපේ තිබිච්ච අර යම් දෙයක් ප්‍රකාශ කරන්න තිබිච්ච දැන් කඹ ඇදිල්ල වගේ දෙයක් ගන්නකො. මේවා තිබ්බේ මොකද අපි මේ රටේ ඉන්නකොට හරියට අපිට තිබුණා යුද, කෝලාහල මේ හැම දෙයක්ම අපිට තිබ්බනේ. එතකොට දැන් අපිට මේ කන්ද කුට්ට අපි ගල් ගෙඩි අරගෙන යනවානේ. අරන් යන අපිට හයිය ඕනේ. ඇදගෙන යන්න ඕනේ. ඒක දරාගෙන ඉන්න හයිය තියෙන්න ඕනේ. එතකොට ඒකෙන් තමයි අර කඹ ඇදිල්ල සංකේතවත් කරලා හදාගන්නේ. දැන් ග්‍රීස් ගහේ නගින එක බලන්නකො මහත්තයා. ඒක හදලා තියෙන්නේ මේ මහ පවුරක් තියේදී මහ පවුරේ එක රිට තියලා ටක් ගාලා නැගලා උඩට යන්න ඕනේ. එතකොට එහෙම උඩට යන්න උඩින් තෙල් දානවා. තාර දානවා. එතකොට මේවා කාගෙන යන්න පුළුවන්කම අපිට තිබ්බා. ඒක තමයි අර ග්‍රීස් ගහේ සංකේතවත් කරපු දේ. එතකොට කොට්ට පොරේ තියෙනවා. දැන් ඒ කොට්ට පොරෙන් කියනවා දෙන්නෙක් අතර සටනක් ද්වන්ද සටනක් ආවොත් කොහොමද ගහන්න ඕනේ? තමන් බේරෙන්නත් ඕනේ. තමන් සමහරට ඉන්නේ එක කෙන්දක් උඩ වෙන්න පුළුවන්. හැබැයි ගහලා දිනන්න ඕනේ. ඒවා මේ අපිට තිබිච්ච මේ යුදමය පැත්ත ඊට පස්සේ මේ දේවල් එකට එක්කාසු කරලා තමයි මේ ටික හැදුවේ. හැබැයි මේක අපි දන්නේ නැහැ දැන්. අද අපි දන්නේ නැති හින්දා අපි මොකද වෙලා තින්නේ මේක ඇයි කළේ කියන දන්නේ නැති නිසා අපි දැන් කරනවා එක වෙන දේවල්. දැන් අපි කරන්නේ අද කාලේ බැලුවාම බෝතලයක් තියලා වලල්ලක් දානවා. දැන් ඕක කොහෙන්ද ආවේ? ඒක ලංකාවේ අපිට තිබිච්ච දෙයක් නෙමෙයි. මේ පිටරට මිනිස්සු විනෝදෙට කරන දෙයක්. ඒක අපි අරගත්ත දැන්. අපි දන්නේ මේ දේවල් කළේ අපි අනන්‍යතාවය රැක ගන්න ලී කෙලියයි කළේ, පංච දැම්මේයි, ඊට පස්සේ වලකජු ගෙහුවේයි. මේව අපි එකක්වත් දන්නේ නැහැ. උගුල් අටවන හැටි කියලා දුන්න වලකජු ගහන එකේ. ඒකට මේ දේවල් වල අපිට මේ දේවල් වල අර්ථය දන්නේ නැහැ. අපි කරන්නේ ඇයි කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා
අද අපේ නොදැනුවත්කමම හේතු කරගෙන මේ විදිහට සෑහෙන්න පරිහානියකට අපි ඇවිල්ලා තියෙනවා. මේක දැනුවත් කරන්න පිරිසක් නැහැ. දැනුවත් කරන්න තිබුණේ පන්සලේ. එනකොට අපිට පන්සලත් එක්කත් ගනුදෙනු අඩු වෙනවනේ මිනිස්සුන්ගේ. එහෙමයි. ඉතින් ඒකත් එක්ක තමයි මහත්තයා මේකේ මම නම් දකින්නේ ඇත්තටම මේ අපේ නොදැනුවත්කමම තමයි මේ චාරිත්‍ර වාරිත්‍ර ගිලිහිලා අපේ තිබිච්ච මේ දැනුම් පරාසය ගිලිහිලා මේවා කලේයි කියන නොදන්නකම හින්දාම අපි එක එක දේවල් එකට එකතු කරගෙන අපි දන්නේ නැහැ අතර මොකද වෙන්නේ කියලා. අපේ හඳුරන්නේ දැන් අපි බොහෝ අවස්ථාවල දකින දෙයක් තමයි මේ විදිහට අපට අනන්‍යතාවයන් තිබුණා. මේ විදිහට අපේ සිංහලකම අපේ දේශීයත්වය අපි ගොඩ නැගුවා කියන කරුණු කාරණා අපි කතා කරනවා. දැන් වර්තමාන પરම්පරාවට නූතන પરම්පරාවට අපි මේවා ලබා දෙන්න ඕන. හැබැයි ඒ දේවල් ඔබ වහන්සේ කිව්වාගේ සිද්ධ විය යුතු තැන් වලින් සිද්ධ වෙන්නේ නැහැ. අපි හඳුනන ඒක නිසා දැන් මේ සාකච්ඡාවෙත් අපේ බලාපොරොත්තු අරමුණත් මේ සිංහල අලුත් අවුරුද්ද ලබන්නට ඕන මෙන්න කියලා තියෙද්දි අපේ නූතන પરම්පරාවට මොකද මේ දේවල් අරන් යන්නේ අලුත් પરම්පරාව. අපි ඔවුන්ට මේ දේවල් කියලා දෙන්නට අවශ්‍යයි. දැන් බුදුදහමත් එක්ක අපි මේ අවුරුද්ද සමරද්දය අර කලින් කිව්වා වගේ දෙමව්පියන්ට සැලකීම ඊට පස්සේ ඒ මංගල කරුණු රාශියක් මේ අලුත් අවුරුද්ද තුල අපි සම්පූර්ණ කරනවා. දන් දීම තවත් පැත්තකින් මේ උණගත කාල සීමාවක් කියලා එනවා. ඒ කාල සීමාව තුල අපි විහාරස්ථාන වලට ගිහිලා භික්ෂුන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීම. මේ වගේ කරුණු කාරණා කොහොමද අපි අලුත් પરම්පරාවට පැහැදිලි කරලා දෙන්නේ? මේ අලුත් අවුරුද්දේ මේ අංගේ අපි යොදා ගැනීම තුළ මෙන්න මේ දේ මේකෙන් අපි සංකේතවත් කරනවා. මේ concept එක නැත්තම් මේ සංකල්පය තමයි මේක ඇතුලේ ගැබ් වෙලා තියෙන්නේ කියන කාරණාව. නැත්තම් සාමාන්‍ය මේක ක්‍රියාවක් විතරක් වැඩක් විතරක් තැනට සීමා වෙනවා. ඒ ඇතුලේ මේ විදිහ අන්තර්ගතයක් තියෙනවා. ඒක ඇතුලේ මේ විදිහේ දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපි සිද්ධ කරන්නේ මේ වගේ දෙයක් කියන කාරණාව මම හිතනවා වැදගත් වෙනවා මේ මොහොතේ පැහැදිලි කර ගැනීම. එතකොට මහත්තයා අපි දැන් මෙතෙන්දී ගන්න ඕනේ දේ තමයි අපිට තිබුණා ලස්සන චාරිත්‍රයක්. අපි ඒ කියන්නේ මේ මාස 12ක් ගෙවිලා ගියාට පස්සේ අපි අලුත් වෙන්න ඕනි කියන අදහසක් අපි ගාව තිබ්බා. නැවුම් වෙන්න ඕනි කියන අදහසක්. අලුත් කාලේ වචනෙන් කියන රීසෙට් කරනවා වගේ අදහසක්. එතකොට මේ විදිහේ දෙයක් කරන්න අපේ චාරිත්‍රය තිබ්බා. මේ දැන් අද කාලේ වෙනකොට නම් ඒ චාරිත්‍රය දකින්න අපිට නෑ. ඉස්සර තිබුණා කුණු මුත්තා පිදීම කියලා එකක්. දැන් මුත්තා කියලා කියන්නේ වයසක අවුරුද්දක් පරණ කෙනෙක් වයසක කෙනෙකුට අපි ආමන්ත්‍රණය කරන මුත්තා අත්තා කිත්තා වගේ වචන වලින් ආමන්ත්‍රණය කරන්නේ වයසක කෙනෙක් කියලා. ඒකට අවුරුද්දක් වයසයි අපේ ලිපට. එතකොට අපේ ලිප හරියට අවුරුද්දක් වයසයි. හැබැයි දැන් මේ ලිප අපිට අවුරුද්දක් උදව් කළා. උදව් කළේ ලිපේ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? ගෙදර උයපු කැවිලි කියන්නේ නැකත් පත්‍රයට කලින් කියන්නේ නැකත් පටන් ගන්න ආරම්භයට කලින් මොකද කරන්නේ? අවසානෙටම අර ලිපේ තියෙන සියලුම දේවල් ටික අස් කරලා අලු ටික අස් කරලා වෙනම ලොකු කොළපොතකට ඒක තියලා ඒක කැවිලි ආදී මේ සියල්ලම තියලා පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා පාන් පැලක් ගාවෙන් තියලා අම්මා කියාගෙන එනවා ඉස්සරහට මේ අවුරුද්දේ අපි කුණුමුත් අපි දුවා කියලා. දැන් ඒක තමයි අර නැවුම් ආරම්භය වෙන්නේ. අපි මේ අර අවුරුද්දක් කෘතගුණ අපිට ඒ කියන්නේ අවුරුද්දක් උදව් කළා මේ ලිප අපි ඒ අවසාන අලු ටිකට මේ උදව් කරපු අලු ටිකට හරි අපි සලකන්න අපි පුරුදු වෙලා හිටියා. අපි ගාව තිබුණා පුදුමාකාර ගුණයක් ඒ සලකන්න ඕනි. හැම දෙයකම කෘතෝපකාරයක් අපි කරන්න ඕනි කියන අදහස අපි ගාව තිබ්බා. ඉතින් ඒක නිසා තමයි අර විදිහට අර කුණුමුත්ත පුදන එකෙන් පටන් ගන්න එක අපි කරන්නේ. ඊට පස්සේ තමයි අලුතෙන් ඇවිල්ලා ගෙට ඇවිල්ලා අම්මා ඉස්සල්ලා ඇතුළට ගිහිල්ලා ලිපගෙල මේක ලිප මොලවන එකේ ඉඳලා ඊට පස්සේ මේ අලුත් නිවසකට යන්නේ. අලුත් අදහස් තියෙන්නේ. මේ අදහසෙන් තමයි අපි හැමෝම ඇතුළට යන්නේ. ඊට පස්සේ තමයි අපේ තියෙනවානේ සම්ප්‍රදානුකූලව වෙන ජලයත් එක්ක ගනුදෙනු කිරීමක් ගැන. ඒ කියන්නේ අපි ජලය තමයි මිනිස්සුන්ට දෙන ප්‍රධානම ආහාරය. එහෙමයි. කෑම නෙමෙයි ආහාර වෙලා දෙන ප්‍රධාන ආහාරය වතුර. එතකොට ඒ වතුර කියලා කියන්නේ අපිට තියෙන ලොකුම සම්පත. හැබැයි අපි ගාව තියෙන ලොකුම ධනය මොකද්ද? අපි ගාව තියෙන ලොකුම ධනය මුදල. ඉතින් අපි මොකද කරන්නේ? මුදල් ටික. අපි ගාව තියෙන කාසියක් අපි ඒ වතුරට දානවා. කෑම ටික දෙනවා. ඒ කියන්නේ අපිට මේ සියල්ල දුන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ ජලය. ඒ සංකල්පය අපි ගාව තිබ්බා. පුදුම අදහස් අපි ගාව තිබුණා. එතකොට ඊට පස්සේ ඊළඟට අර අපි ගාව තිබිච්ච තරහා මරහා ඒ වගේම කෝන්තර මේ ඔක්කොම නැති කරගන්න
අර ගෙදර හිටපු ගෘහ මූලිකයා අනිත් ගෘහ මූලිකයා කියන්නේ තවත් ගෙදරකට යන්නේ ගෘහ මූලිකයා ගාවට යන්නේ. එතකොට යනකොට අර මුළු පවුලෙම පිරිස ඉස්සරහා දොර කොට ඇවිල්ලා පිළිගන්නවා. ඒ බුලත් හුරුල්ල ගන්නකොට වැඩිමල් කෙනෙක් නම් වැඩිමල් කෙනා අර කෙනාට වැඳලා මේ බුලත් හුරුල්ල ගත්තා. ඊට පස්සේ අර බාල කෙනෙක් නම් ආවේ ඒ කෙනා වැඳලා බුලත් හුරුල්ල දීලා තමයි. එතකොට අර ගෘහ මූලිකයෙකු දෙන්නෙක් එකතු කරන්නේ. සමහර වෙලාවට දැන් අද කාලේ වගේ නම් පිරිමි කෙනා තරහයි ඒ පවුලත් එක්ක ඉන්න ගෑනු කෙනා තරහ නැහැ දරුවෝ තරහ නැහැ ඉතින් ඒගොල්ලෝ යනවා අරය යන්නේ තරහ නැහැ හැමදාම ඉතින් ඒ විදිහටම තියෙනවා ඉතින් ඒක තිබුණ නැහැ ඉස්සර ඉතින් ඉස්සර තිබුණ ක්‍රමය තමයි ඒක හරි පුදුම විදිහට ආක අනිවාර්ය කරගෙන තිබ්බා අපි හැමෝම යන් කියලා ඊට පස්සේ අම්මට තාත්තට වඳින්න කලින් කුල දෙවියට වැඳා අපි එහෙමයි කුල දෙවියට වඳින එක අපි ගාව තිබ්බා මොකද අර හැම චාරිත්‍රයක්ම කරන්න කලින් හැම වැඩක්ම කරන්න කලින් අපි ගාව ස්වාමීන් වහන්සේලා හැටියට නැකත් පත්‍ර හැදීම පවා සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේලා අතරින්. එහෙමයි. ඒ නැකත් පත්‍රයේ සෑදීම කියන එක මේ පන්සලත් එක්ක සිද්ධ වෙන්නේ. ඒකට මේ අවුරුද්දේ හැමතැනකම කියන්නේ අවුරුද්ද පටන් ගන්න කාලේ ඉඳලා කියන්නේ ඊළඟ අවුරුද්දේ අවසන් වෙලා අපේ අලුත් අවුරුද්ද පටන් ගන්න කාලේ තිබ්බා නැකත් නැති වෙලාවක්. නොනගත කාලයක්. එතකොට නැගත් නැති කාලය තුල අපි හැම වෙලාවකම කලේ ආගමට දහමට නැඹුරු වෙලා ස්වාමින් වහන්සේලාගේ ඇසුර නිසුර ලබාගෙන මේ බුදුදහමත් එක්කයි අපි කටයුතු කළේ. ඉතින් ඒ නිසා එතනදී කටයුතු කරපු අපි ඊට පස්සේ මේ අනිත් හැම දෙයක්ම නැගතට වැඩ කරන එක සිංහලයේ තිබිච්ච දෙයක්. එතකොට ඒ ගැන ලොකු ඉතිහාසයක් අපිට තියෙනවා. ඉතින් මේවා කතා කරනකොට ලොකු කාලයක් අපිට ගන්න වෙනවා. ලස්සන ඉතිහාසයක් අපිට තියෙන. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි ඒක හදාගෙන දැන් අර විදිහට අපි මේ නැකත් පත්‍රයට අනුකූලව මේ ටික හදාගෙන ඊට පස්සේ හිස තෙල් ගාන එකට ලිප මොලෝන එකට ඊට පස්සේ ආහාර අනුභව මේ ඔක්කොම පන්සලත් එක්ක බද්ධ වෙලා තිබ්බේ. මුල් කොටස සංඝරත්නයට පූජා කළේ. බුද්ධ රත්නේ අරමුණු කළේ ධර්මයේ අරමුණු කළේ. එතකොට මේක බෞද්ධ පුනරුදයක් එක්ක තිබිච්ච දෙයක්. මේක අද ඉන්න පිරිස අපිට දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකමම තමයි මේකෙන් ඈත් වෙලා තියෙන්නේ ගොඩක්. අපි සම්බන්ධ වෙච්ච හැම පිළිවෙතක්ම බලන්නකෝ. දැන් අපි සම්බන්ධ වෙලා තියෙනවා පුණ්‍ය කාලයේදී අපි සම්බන්ධ වෙනවා කියන්නේ නැකත් නැති කාලයේදී. එතකොට ඒක අදටත් පවතිනවා. මේ මහා සංඝරත්නයේ සම්බන්ධ වෙච්ච දේ. ඊළඟ දේ තමයි බලන්නකෝ ඉසතෙල් ගාන එක. ඒකේ අපි සම්බන්ධතාවය. අදටත් ඒක පන්සලට ඇවිල්ලා පන්සලේ හාමුදුරුවන්ට කියලා ඉසතෙල් ටික ගාගෙන යන්න ඕනේ කියන පුරුද්ද මිනිස්සු ගාව තිබ්බා. එතකොට ඊළඟ දේ තමයි දැන් ගෙදර ලිප අම්මා මොලවලා මූලික කොටස අරගෙන එනවනේ. ඒක බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාටනේ දුන්නේ. ඒතකොට ඒ දේවල් අපි ගාව තිබ්බනේ. අර ඒ ටික ටික අපෙන් ඈත් වෙච්ච එක දැන් ඈතටම ගිහිල්ලා තියෙනවා. ඒ ඈත් තුන දේවල් සුරක්ෂිත කරන්නේ කොහොමද? අපේ දේ රැකගන්නේ කොහොමද? යන්න පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ගම්මැද දම්සභියෙන් දැන් කෙටි විරාමයක්. ගම්මැද්ද දම්සභිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ගම්මැද්ද දම්සභිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ඔබ නැවතත් ගම්මැද්ද දම්සභිය සමග අපි අද කතා කරමින් ඉන්නේ සිංහල අලුත් අවුරුද්ද සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව. අපි හඳුරන්නේ වහන්සේ විරාමයට ප්‍රථම සඳහන් කළ මේ විහාරස්ථානයත් එක්ක බැඳුණු කාරණාවන් අදටත් ඒ විදිහටම මේ සිංහල අලුත් අවුරුද්දේ අපි පවත්වාගෙන යනවා කියලා. හිසතෙල් ගෑම වගේ දේවල් විශේෂයෙන්ම තාමත් අපි අතර තියෙනවා කියන කාරණාව. දැන් ඒ වගේම තමයි මේ නැකත් චාරිත්‍ර විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ නැකත් එක්ක තමයි මේ සියලු කාර්යයන් සිද්ධ වෙන්නේ. හැබැයි අපි දකිනවා අපේ හඳුරන්නේ මේ නැකත් ගැන කතා කරද්දී මේ දේවල් ඇත්තද මේ දේවල් හරි දේවල්ද මේ වගේ අර්ථයක් තියෙනවද මේ වගේ කතා බහකුත් මේත් එක්කම ගොඩ නැගෙනවා සමාජයේ වර්තමාන සමාජය තුළ. මේ නක්ෂත්‍රය නැත්තම් මේ චාරිත්‍රවලට අපි සම්බන්ධ කරන වෙලා කලාවන් පිළිබඳව බුදුදහම තුළ හරි විග්‍රහයක් තිබෙනවද මේ දේවල් පිළිගන්නවද එහෙම නැත්නම් මේක පසු කාලීනව අපි විසින් මේ
ගොඩනගාගත්ත දෙයක්ද කියන කාරණාව පැහැදිලි කර ගැනීම අවශ්‍යයි මේ. ඒකෙදී මහත්තයා අපි දැනගන්න ඕනේ දෙයක් හැටියට තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී විමසනවා කිං කරිස්සන්ති තාරකා මේ තාරකා මොනවද කරන්නේ මහණෙනි කියලා. මේ අපිට කෙනෙක් කියනවා මේ අපල උපද්දව වෙනවා. මේක භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ තාරකා වලින් ප්‍රශ්නයක් නෙමෙයි කර්මයෙන් මේකේ ගැටලුව වෙන්නේ කියන එක. ඒක පැහැදිලි කරනවා මිසක් අපිට කිව්වේ නෑ ජ්‍යොතිෂය කියන විෂයක් පිළිබඳව ධර්මයේ නම් එහෙම පැහැදිලි විස්තරයක් නෑ. හැබැයි ජ්‍යොතිෂය කියන එකට වඩා විනේදි පැනවීමක් කරනවා නැකත දැනගෙන සිටිය යුතුයි කියලා. භික්ෂුවක් විසින් නැකත දැනගෙන සිටිය යුතුයි කියලා. එතකොට භික්ෂුව නැකත කියන එක අද කාලේ හැටියට දැනගෙන ඉන්න ඕනේ විදිහ ගත්තාම අපි මහත්තයා පැහැදිලි කරනවා අපි දැනගෙන ඉන්න ඕනේ පළවෙනිම මේ පුරපක්ෂය සහ අවපක්ෂය කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ මේ සඳේ නැගීම සහ සඳේ බැසීම. මොකද අපිට පුරපක්ෂයත් එක තමයි විනය කාරණා තියෙන්නේ. අවපක්ෂයේ පොයත් එක තමයි කියන්නේ අමාවක පොය පසළොස්වක පොයත් එක තමයි විනය හා කියන්නේ විනය සීමාවට ඇවිල්ලා පොයකට ඇවිල්ලා අපිට මේ විනය කරුණු ගැන සජ්ජායනා කරන්න තියෙන ප්‍රාතිමෝක්ෂයේ උදෙසන්න තියෙන කාලය තියෙන්නේ හඳත් එක්ක. ඒ නිසා අපිට පුරාව දෙක පිළිබඳව අපි දැනගෙන ඉන්නවා. ඊට පස්සේ නැකත් පද පිළිබඳව දැනගෙන ඉන්නවා. ඊළඟට තිති ටික අපි දැනගෙන තියෙනවා. මේ මොන තිතියද මේ කාලේ තියෙන්නේ. එතකොට අපි ඒකේ ඍතුව මේ ධර්මයට අනුව තියෙන ඍතුව දැනගෙන තියෙනවා. මේ මොන ඍතුවද යන්නේ? මේ වස්සාන ඍතුවද, ගිම්මාන ඍතුවද? එතකොට මෙහෙම ඍතුව පිළිබඳව මේ භික්ෂුන් වහන්සේ අනිවාර්යයෙන්ම දැනගෙන ඉති කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ ඍතුව දැනගත්ත භික්ෂුන් වහන්සේට තිතිය ගැන කියනවා. මේ මොන තිතියද යන්නේ? ජලවකද දියවකද තියවකද මෙහෙම තිති තියෙනවා මහත්තයා. එතකොට මේ තිති ටික අපි දැනගෙන තියෙනවා. ඊට පස්සේ ඉස්සර තිබුණේ නැහැ ඔරලෝසුවක්. එතකොට ඔරලෝසුවක් නැති අපෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් ස්වාමීනි දැන් වෙලාව කීයද? අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඉර දිහා බලලා හඳ දිහා බලලා ඒවා අපිට කියන්න පුළුවන්කම මේ පරිසරයේ දිහා බලලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට සූර්ය උදාවේ ඉඳලා සිංහල ක්‍රමයට ගත්තාම 60 පැයක් තියෙනවා. 60 පැයෙන් දැන් පැය කීයක් ගෙවිලා ගිහිල්ලාද කියලා අපිට කතා කරන්න දැනගෙන තිබිය යුතුයි අපි. ඒක නිසා භාගතුන් වහන්සේ නැකත් පද දැනගෙන ඉන්න ඕනි කියන එක විස්තර කළා. එතකොට මේ නැකත් පද දැනගෙන ඉන්න එක මොන වගේද කියන එක ඒකෙදි ගොඩාක් අය කියනවා මේ නැකත කියලා කියන්නේ වැඩක් නෑ. නෑ ඒක අපිට ගොඩක් වැදගත් දේවල්. ලංකාවේ මූලික වශයෙන් ඉස්සෙල්ලාම නැකතට මේ අපි වැඩ කළා කියන එක ගැන කියනවා ජෙට්ට මූල නක්කත්ත කියලා එකක් ගැන. එහෙමයි. ජෙට්ට මූල නක්කත්ත කියලා කියන්නේ මේ දැන් ඒ මුල්ම කාලෙදී අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන කාලේ දේවානම්පියතිස්ස රජතුමා අපි අහලා තියෙන්නේ මුවා දඩේමී කියලා. නමුත් මේකේ තිබිච්ච පරිසරය බැලුවාම තියෙනවා මේ ජෙට්ට මූල නක්කත්ත. මේක නැකත් උත්සවයක්. ඒ නැකත් උත්සවයේ තමයි සැමරුවේ. එහෙමයි. එතකොට මේ ජෙට්ට මූල නක්කත්තේ ඒකේ සංකේතය තියෙනවා හරි ලස්සන සංකේතයක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් දුන්නක් අතේ තියාගෙන සංකේතයක් තියෙනවා. ඒකෙන් කියනවා මේ දුනු වේතල දරාගෙන කරන එක ක්‍රියාවලියක්. හැබැයි ඒක නැකතක්. ජෙට්ට මූල නක්කත්ත කියලා. එතකොට ඒක පැහැදිලි විස්තර කරලා තියෙනවා. අපි නැකතට වැඩ කරපු જાතිය මේ අදනේ අපිට කියන්නේ පොඩ්ඩක් පරක්කු වුණාම ඕක සිංහලයාගේ වෙලාව කියලා. නමුත් මහත්තයා සිංහලයා කියලා කියන්නේ වෙලාවට හරියටම වැඩ කරපු පිරිසක්. ඒගොල්ලන්ට තිබුණ ඒගොල්ලෝ නැකතට හොඳ වෙලාවට වැඩ කරපු පිරිසක්. එතකොට ඒ පිරිස බැලුවාම අද අපි කියනවා මේ නැකත වැඩක් නැහැ. අපි නැකත මොනවද ඔය නැකතෙන් කරන්න පුළුවන්. නමුත් මහත්තයා මේ ධර්මයට මේක අදාළ නැහැ. නමුත් මේ ඉතිහාසය දිහා බැලුවාම අපේ ගල් කණු වලින් වැඩ කරපු පිරිසක් නේ. බුදුරජාණන් වහන්සේගේ පිළිම නෙළුවේ ගල් වලනේ. එතකොට මේ දේවල් කරන්ද නිකමට හිතන්න මහත්තයා අපිට කටුවයි මිටිය විතරක් ඇද්ද? මදි මහත්තයා. මේකෙදි පැහැදිලි කරලා තියෙනවා මේ පංච කාලය කියලා කොටසක්. පංච පක්ෂී හා යම කාලය පිළිබඳව බැලුවාම තියෙනවා. එතකොට මේකෙදි විස්තර කරනවා යම රජතුමා යන වෙලාව අපිට හරියටම වෙලාව හදා ගන්න පුළුවන්. ඒ වෙලාවට පුළුවන් ගලේ මේ නූලක් ගහලා ඒ අර අපි කියන්නේ ටක් ගාලා එකපාර ඇදලා ඇතෑරියාම ඒ නූල් පාර වදිනවා. ඒ නූල් පාරට ගල පැලෙනවා කියලා. මෙහෙම නැකත් අපිට තිබ්බා. අද වෙලා තියෙනවා අපිට මේ අද නැකත අපිට පිළිගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන්නේ. බොහෝ දෙනෙක් නැකත පිළිබඳව දන්නේ එකක් චන්ද්‍රමාස දන්නේ නැහැ.
සූර්ය මාස දන්නේ නැහැ. දැන් අද ජ්‍යොතිෂ කරන බොහෝ පිරිසක් චන්ද්‍ර මාස, සූර්ය මාස කියන දේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. ඊළඟට සූර්ය උදාව පිළිබඳව හරියට දන්නේ නැහැ. ප්‍රාදේශීය සූර්ය උදාවක් තියෙනවා. දැන් කොළඹට උදා වෙන වෙලාව නෙමෙයිනේ අපේ මහත්තයා මෙහෙට උදා වෙන්නේ. වෙනසක් තියෙනවා. ආන්ගේ වෙනස සුද්ධ සූර්ය උදාව කියන එක පිළිබඳව දන්නේ නැහැ. ඉතින් අර කොළඹ වෙලාවෙන් අපිට වෙලාවක් හදලා දුන්නා මේක අවුල් අපිට. මම රත්නපුරේ ඉන්නේ කොළඹ ඉන්න කෙනෙක් මට වෙලාව හදලා දෙනවා මේ හරි මේ කොළඹ වෙලාවේ. දැන් මට වැඩක් කරාම මේක හරියන්නේ නැහැ. ඉතින් ඇත්තනේ වෙලාව පහුවෙලා. ඒක වෙලාව ඉස්සර වෙලානේ. ඉතින් හරි එහෙම වුණාම තමයි මේක මේ ශාස්ත්‍රයක් හැටියටත් පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. මේක පිළිබඳ වික්ෂුන් වහන්සේලාගේ දැනුම බැලුවාම වික්ෂුන් වහන්සේලා නැකත් පත් කියන්නේ අද වගේ රජවාසලෙන් රාජදෛවඥයෝ නෙමෙයි මේ අපිට නැකත් හැදුවේ. අපිට නැකත හදලා දුන්නේ පන්සලෙන්. පන්සලෙන් තමයි නැකත් පත්‍රය එව්වේ. වේලාපත්කඩේ වගේ උපන් වෙලාවත් එක්ක. දැන් ඒක හැම දෙයක්ම වගේ මේ වෙනම මහත්ය තියෙනවා මේකේ. ලොකු මාතෘකාවක් මේ කතා කරන්න ගියොත් කොච්චරද කියලා කියන්න බැරි තරම් මාතෘකාවක්. ඒ නිසා ඒකේ අපි ගොඩක් මතක තියාගන්න ඕනේ දෙයක් තමයි නැකත කියලා කියන්නේ බොරුවක් නෙමෙයි. නැකත කියලා කියන්නේ ඇත්ත. හැබැයි අද අපි ඒක ගන්න විදිහේ වැරද්දක් තියෙනවා. එනක නූගත් පිරිසක් අතරට ආයුධයක් ගියාම ඒ ආයුධෙන් කපා ගන්නවා. ධර්මයත් එහෙමනේ මහත්තයා. ධර්මයත් නොදන්නා කෙනෙක් අතර ගියොත් ඒ මනුස්සයා ඒ ධර්මය නිසා විනාශ වෙනවා. ඒ වගේ තමයි නූගත් පිරිසක් අතරට ගිය නිසා මේක විනාශ වෙලා කියන එක තමයි මගේ නම් අදහස. අපේ හඳුරන්නේ අපේ හෙළ මුතුන් මිත්තන් තමන් කරපු සෑම කාර්යයකටම අර්ථයක් සැපේවා. ඒ දේවල් කරේ නිකන් ආවට ගියාට නෙමෙයි. ඒ හැම දේ තුලම තිබුණා යම්කිසි ගැඹුරු සංකල්පයක්. මෙන්න මෙතනයි අපි හරියට තේරුම් අරගෙන නැත්තේ. තේරුම් ගත යුත්තේත් මෙන්න මෙතනම තමයි. ඒ නිසා මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සාමාන්‍ය උත්සවයක් නෙවෙයි. අපේ ජීවිත අලුත් කරන අපට දර්ශනයක් ලබා දෙන සංස්කෘතිමය උත්සවයක්. ඉතින් මේ සිංහල අවුරුද්ද ගත්තම විශේෂයෙන්ම දැන් අපේ හඳුරන්නේ අපට අවුරුදු දෙකක් සිංහල අවුරුද්ද සමරන්න බැරි වුණානේ. විවිධ කාරණා නිසා. කොරෝනා වසංගතය ආවා. ඊට ප්‍රථමයෙන් පාස්කු ප්‍රහාරය. මේ කියන කාරණා දෙක නිසා අවුරුදු දෙකක් අහිමි වුණා අපට. අවුරුදු සමරන්න. ඒ කෙසේ නමුත් මේ අවුරුද්ද අපි විවිධ බාධක අභියෝග මේ සියල්ලත් එක්ක දැන් සමරන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහිදී අපි හඳුන්වන්නේ සඳහන් කරන්න අවශ්‍යයි දැන් මේ අපි උපයන ආදායම ගොඩක් වෙලාවට අපි දකිනවා අලුත් අවුරුද්දේ අපි මේ දවස් දෙක තුනට සියල්ල වියදම් කරගන්න අවස්ථා. අපට මේ දවස් ටික කළමනාකරණය කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දැන් මේ මෙතනත් කළමනාකරණය කොහොමද සිද්ධ කරගන්නේ? කොහොමද අපි මේක මේ සමරන්නේ කියන කාරණාව ඉතාමත් හොඳට තේරුම් ගන්නට පුළුවන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් අවස්ථාවක්. කොහොමද අපේ හැමදෙරුනේ මේක අපි බුදුදහමත් එක්ක ගලප ගනිමින් මේ කාරණා විග්‍රහ කරගන්නේ? මහත්තයාට මම මුලින්ම වැඩසටහන ආරම්භයේදීත් මතක් කරනවා මහත්තයා අනන සුඛය පිළිබඳව. එහෙමයි. අපි අවුරුදු සැමරුවේ අපිට මේ භෝග ලබාගෙන අටකොටු පිරුණාට පස්සේ ඒ වෙහෙස මහන්සිය නැති කරගන්න. ණය වෙලා අපි සැමරුවේ නෑ. කියන්නේ ඒකයි අනන සුඛයක් එක්ක තිබේ. ධර්මයේ තිබේ අනන සුඛය කියන එක. ඒ කියන්නේ මේ ණය නැති සැපේ කියන එක තිබ්බේ. එතකොට ණය නැති සැපේ කියන එක අද මිනිස්සු දන්නේ නෑ. අපි කරන්නේ ණය වෙලා අවුරුදු සමරනවා. එහෙම දෙයක් තිබුණේ නෑ මහත්තයා. මුල් කාලේ මේක අපිට සංස්කෘතික උත්සවයක් හැටියට, ජාතියක් හැටියට මේ රටේ ඒ ලොකු පිරිසක් අපි එකට එකතු වෙලා මේක සැමරුවේ. අපි ගාව තිබුණ අර සියලු ධනය එක රැස් කරගෙන ණය චුරුසාදිය තියෙනවනේ ඒවා ගෙවලා දාලා හිතේ තිබුණා නම් කහට જાතියව ඉවත් කරගෙන අපි මේ දේවල් කළේ අර අපිට දෙයක් ලැබුණට පස්සේ අපි සතුටු වෙලා. ඉතින් අදට අපිට වෙලා තියෙන්නේ අපි ගොඩාක් වෙලාවට අවුරුද්ද කියන එක දැන් ඒ මිනිස්සු සමරපු විදිහයි අපි සමරන විදිහයි ගත්තාම ආසයි පොළොවේ. මේ වෙලා තියෙන්නේ ඇත්තටම මම නම් කියන්නේ ඒ කියන්නේ අර ඉස්සර මිනිස්සු හැමෝම ගොවිතැන්පත් කළා. හැමෝම ආදායමක් ඉපෙව්වා. ඒ වෙනුවට සරල දිවි පෙවතක් තිබුණේ. පන්සලත් එක්ක රැකිලා පන්සලත් එක්ක එකට එකතු වෙලා හිටපු සරල දිවි පෙවතක් තිබුණා. ඒකට ඒ සරල දිවි පෙවත ඇතුළේ ඒගොල්ලන්ට බොහොම පහසුවෙන් පුළුවන්කම තිබුණා පෝෂණය වෙන්න. එතකොට අපි ධන දහන්න ටික එකට එක්කාසු කරගත්තට පස්සේ
අපි කරපු දේ තමයි ඒ දැන් ධන දහන්නේ වලින් අපි කාලය මහන්සි වෙනවානේ. කන්න දෙකක් අපි මහන්සි වුණානේ. එහෙමයි. ධනෙ හොයන්න. දැන් අපිට පොඩි විනෝදයක්, මානසික සුවයක්, කායික සුවයක් වෙන විදිහකට කියනවා පොඩි ජොලියක් අපිට ඕනේ. ඒක තමයි අර අපි සමරිය. හැබැයි අද වෙනකොට ජොලිය කියන කැලේ ඉතුරු වෙලා. අර අනනසුකේ කියනකොට සතුට දානවා. ඒකට අනනසුකයෙන් යුක්ත අපිට තිබිච්ච සතුට වීම කියන එකයි අපින් ඈත් වෙලා ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේදී දැන් මතකයට ගන්න ඕනේ මේ අවුරුද්ද කියලා කියන්නේ අනනසුකයෙන් තිබිච්ච දෙයක්. දැන් ණය නැතිකමෙන් තිබිච්ච දෙයක්. අන්න ඒ තැනට අපි යන්න මොන හරි උත්සාහයක් අපි ගන්නවා නම් ඒක තමයි මම හිතන්නේ වටින දේ කියලා. අපි හඳුනන අපේ තනි විතරක් නෙමෙයි රටක් විදිහටත් ජාතියක් විදිහටත් අපි ණය වෙලා ඉන්නේ. අපි මේ මොහොතේ කුමක් හෝ කාරණාවක් ඒ කියන්නේ අපි සතුටක් ලබනවා නම් ඒ සතුට අපි తాවකාලික සතුටක් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි දුක් වෙනවා අපි සතුට විඳින්නටත් අපි ඇත්තටම ණය වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ අලුත් අවුරුද්ද අපි සැමරීම අවශ්‍යයි. අලුත් අවුරුද්ද තුල අපි සතුට වින්දනය ලබා ගැනීම අවශ්‍යයි. හැබැයි අපි යලිත් වතාවක් අපි ගැන හිතලා බලන්නට ඕනේ. අපි ඇත්තටම සතුට වෙන්නේ අපි ළඟ සැබෑ සතුට තියාගෙනද කියලා. අපි හඳුරන්නේ මේ සැබෑ සතුට මම අර කිව්වා වගේ රටක් විදිහටත් ජාතියක් විදිහටත් අපිට අහිමි වෙලා තියෙනවා. මේ කියන තත්ත්වයට අපිපත් වෙන්නේ ඇයිපත් වෙලා තියෙන්නේ ඇයි? කොතනින්ද අපි මේක යලිත් වතාවක් අපි හැමෝත් හදා ගන්න ඕනේ? අපිට මොකක්ද කරන්න? අපිට අපසු යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. දැන් එදාට සාපේක්ෂව අද වෙද්දී අපේ සංස්කෘතික ලක්ෂණ අපේ අනන්‍යතාවයන් බොහෝමයක් වෙනස් වෙලා තියෙනවා. මේ අපි අවුරුද්ද ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ කාරණාව අපට ඉහළින්ම තියලා කතා කරන්න පුළුවන්. මොකද වහන්සේ සඳහන් කළා වගේ අපි ස්වයංපෝෂිත ජාතියක් වුණා. හැබැයි අද අපි පිටරට ගැති ජාතියක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපේ තාමත් ඒ ඥාන ශක්තිය තියෙනවා. අපිට තාමත් අපි හදා ගන්න පුළුවන්. සමාජය හදා ගන්න පුළුවන්. අපේ අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඒකට මග කියන්නට එන්නේ මහා සංඝරත්නය. උන්වහන්සේලා හැමදාමවත් වගේ සූදානම් මේ වෙනුවෙන්. හැබැයි ඊට අවස්ථාවක් නැහැ. අපි එකම මේ ජාතිකත්වය සිංහලකම වෙන්න පුළුවන්. මේ සංස්කෘතික ලක්ෂණ වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක බැඳුණු ගැඹුර මේකේ මේ අර්ථයන් ඒවා මිනිසුන්ගේ ජීවිතවලට ලබා දෙන්නට තියෙන ඉඩකඩ ඇහැරිලා තියෙන අපේ හැමෝටම. මේක කොහොමද අපිට මතු කරගන්න පුළුවන්? අපි කොතනින්ද අපිට මේක හදා ගන්න පුළුවන් කියලා. ඒකෙදී නම් අපේ මහත්තයා මම කාටවත් චෝදනා කරන්නේ නැහැ. ඒකෙදී මම දකින්නේ ඇත්තටම අපිට හිතන්න බැරි ප්‍රශ්නයක් නම් තියෙනවා කියලා. මිනිස්සු හැටියට අපිට හිතන්න බැරි ප්‍රශ්නයක් දැන් තියෙනවා. අපිට හිතලා වැඩක් කරනවා කියන පිරිස හොයලා බලන්න. ඉතාලම අඩුවෙන් ඉන්නේ. හතර වටේම ගඟ ගලාගෙන යනවා නම් වටේම කුඹුරු ටික තියෙනවා නම් අපි වැස්ස එනකම් බලා ඉන්නවා. අපි මෝඩ නැද්ද මහත්තයා? අවංකෙම අපි එතකොට මෝඩයි. ගඟ වටේම ගලාගෙන යන ඇයි ගඟ අපිට අපේ වැඩේට ගන්න බැරි? ඊළඟ දේ තමයි මහත්තයා ගස් යට ඕන තරම් මේ ගමක බැලුවොත් ඕන තරම් කොස් ගස් තියෙනවා. මේ කොස් ගස් වල කොච්චර කොසට වැටෙනවද? ඉස්සර අපි නම් පොඩි කාලේ එහෙම කෑවා. දැන් නෑ. දැන් ඉන්න මිනිස්සු හිතන්න දන්නේ නෑ. මේවා ඇත්තට මම ඒක කියන්නේ හිතන්න බෑ. අපේ ඉන්න දැන් ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ හිතා ගන්න බැරි එක. පොඩි දෙයක්වත් හිතලා කරන්න බෑ. හැම එකම අපි බලන්නේ නවීන තාක්ෂණයෙන් කොහොමද කරන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් ආව ගමන් අපි ඉස්සෙල්ලාම හොයන්නේ Google එකේ කොහොමද කරලා දෙන්නේ කියලා. නැත්නම් YouTube එකේ කොහොමද කරලා දෙන්නේ කියලා. අපි හිතලා දෙයක් කරන්නේ. අපි මේ දැනට අපි අදපත් වෙලා තියෙන මාත් අපි යමක් හිතලා නොකරන සමහින්ද. අතෝ කාගේවත් තියෙන දෝෂයක් හින්දා නෙමෙයි. අපි ඇත්තටම තනකොළ ගහක් දිහා බලලා අපිට හිතන්න පුළුවන් නම් මේකෙන් ගන්න පුළුවන් වැඩේ මොකද්ද කියලා අපිට දිනු වෙන්න පුළුවන්. නිකම්ම හිතන්නකෝ අපේ මහත්තයා ලංකාවේ මට මතක නෑ ඒ කවුද කවුද මේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කියලා. ඒක ආණ්ඩුකාරවරයෙක් කියන එක ලියවිල්ලක ලියනවා මේ ලංකාවේ මිනිස්සු ගල් වලට මේ කාලා බීලා ඉවරලා කරන්නේ ගල් වලට මොනවද කරන්නේ කියලා කල්පනා කරනවා කියලා. ගල් වලින් මොනවා හරි වැඩක් කරනවා. දැන් මොකක්වම කරන්නේ නැත්තම් ඒ ගල් ගෙඩිය කන්නේ කොහොමද හරි කල්පනා කරනවා. එහෙම જાතියක් අපේ. අපි එහෙම පුදුම හිතීමේ හැකියාවක් තිබිච්ච පිරිසක්. එතකොට අද අපිට ඒක නෑ. දැන් අද අපිට නැති වෙලා තියෙන්නේ මට නම් තේරෙන්නේ ඇයි ඒ කියලා.
පුදුම විදිහට මේ අපි හිතන එකෙන් ඈත් වෙලා. හිතලා දෙයක් කරන එකෙන් අපි ඈත් වෙලා. අපි බානක මහත්තයා ඕන තරම් ගස් යට කොළපත් වැටලා තියෙනවා. ඕන තරම් ගස් යට පොල්ලතු වැටලා තියෙනවා. ඕන තරම් ගස් මේ ගහක් දිහා බැලුවම අද වෙනකොට දැන් කිතුළු ශාකේ බලන්නකො. ප්‍රයෝජනයක් ගන්නෙම නැති දැන්ට ගිහිල්ලා. ඊට පස්සේ කටු කිතුළු ශාකේ වේවැල් ශාක මේ වගේ දේවල් ප්‍රයෝජනයක් ගන්නෙම නැත්නම් ගිහිල්ලා. එතකොට මේවා ගැන හිතන්නේ නැහැ. හිතනවා නම් අපිට ජාතියක් හැටියට දිනු වෙන්න පුළුවන් ඒක. ඒක බය නැතුව කියනවා. ඇයි අපි හිතන්නේ නැත්තේ? අපිට මේකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා හිතුවනම් මේ ඕන දෙයක් මහත්තයා ලංකාවේ තියෙන ඕනම දෙයක් බය නැතුව විකුණන්න පුළුවන් දෙයක්. අපිට මේවා අපි රටෙන් ස්වයංපෝෂිත වෙලා ඒවා අපි පිටරට දීපු අයනේ. එතකොට එහෙම කරන්න අපිට අද හිතන්න නැති ප්‍රශ්නයක්මයි තියෙන්නේ. මට එක ගමනක් අපේ විදේශික ස්වාමීන් වහන්සේ නමක් හම්බෙලා කිව්වා මේක කියද්දි උන්වහන්සේ කියපු වචනේ මම කියන්න. උන්වහන්සේ මට කිව්වා උඹලගේ රට හරි වටින එකක්. ඒක උඹලා දන්නේ නැහැ. මම අහුවා ඇයි ඉදලක් අනිත් පැත්ත හරවලා ඉල ගහලා ගියා නම් ඒ ඉදල ඊළඟ මාසෙ වෙනකොට කොළ දාලා තියෙනවා. එච්චර ශාස්ත්‍රීය භූමියක් අපිට තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ විදේශගත ඒ රටේදී ඉන්නකොට ඒ සානස කියන අපිට කොළයක් දකින්න බෑ අපි හිමෙන් වෙහිලා ඉන්න જાතියක්. උඹලට තියෙන සම්පත කොළ පාටයි මේ මුළු භූමියම. ඇස් කඩාගෙන යන තරම් කොළ පාටක් උඹලට තියෙනවා. ඒව උඹලා හිතන්නේ නැහැ කියලා. මටම මං ගැන ලැජ්ජ හිතුන දවසක් ඉදා. අපි ඇත්තටම හිතලා නැහැ කියලා. මං අපේ හඳුරන්ගෙන් මෙහෙම ඇහුවොත්. එදා මෙදා තුර මේ රටේ සම්බුද්ධ ශාසනයත් බෞද්ධ සංස්කෘතියත් මිනිසුන්ගේ ජීවිතත් සෝපත් කරන්නට මග කිව්වේ මහා සංඝරත්නය. වහන්සේ කිව්වා මිනිස්සු හිතන්නේ නැහැ කියලා. මිනිසුන්ට හිතන්න ශක්තිය ලැබුණේ මිනිසුන්ගේ චින්තන නිදහස ලැබුණේ බුදුදහමත් එක්ක අපේ හඳුරුනේ. එතකොට එදත් බුදුදහම තිබුණා. අදත් බුදුදහම තියෙනවා. එදත් භික්ෂුන් වහන්සේලා හිටියා. අදත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. අපේ හඳුරුනේ භික්ෂුන් වහන්සේලාට ඒ කාර්යභාරය අද කරන්න බැරිද? වහන්සේලා කරමින් ඉන්නවා. හැබැයි වර්තමානයේදී මිනිස්සුන්ගේ මේ තියෙන අඩුපාඩුවට මේ රික්තකයට මේ තියෙන බය අඩුකමට මේ තියෙන නොහැකියාවන් හැකියාවන් පවඩ පත් කරන්නට අපි දේශපාලනික කාරණා දේශපාලඥයින් පාලකීන් ඒ දේවල් පැත්තකින් තියමු. මහා සංඝරත්නයට කාර්යභාරයක් තියෙනවා නේද? ඔව් මහත්තයා තියෙනවා. එතකොට ඒ තියෙන කාර්යභාරයත් එක්ක මහා සංඝරත්නය වැඩ කරන්න පටන් ගත්ත කියන්නේ. අද අපිව කොච්චර හිර කළාද කියලා තේරෙන්නේ අපේ ස්වාමීන් වහන්සේලාම අධ්‍යාපනයේ යම් තනතුරක් තැනකට යනකම් අපිව හිර කළා කියලා දෙනවා. සමාජ විසින්ම තමයි මේක කරලා තියෙන්නේ. ඒත් අපි එතෙන්ට හිර කළා තියලා අපි ගම ගැන හිතන එක අපෙන් ඈත් කරලා තියෙනවා. මොකද අපි ඊළඟට ගමයි පන්සලයි අතර තිබිච්ච අර අන්‍යෝන්‍ය බැඳීම මොනම හේතුවකට දන්නේ අපෙන් ඈත් වෙලා ගොඩක් ඈතට ගිහිල්ලා ඉන්නේ. තරුණ පිරිස පන්සලේ නැහැ. වයසක පිරිසක් විතර ඉන්නේ. වයසක පිරිසට අපි මොනවද කියන්නේ? කොහොමද අලුත් පිරිසකට නව සංකල්පනාවක් දෙන්නේ? අලුත් පිරිස අපිත් එක්ක නැහැ. ඒක කොහොම ඈත් වුණාද කියන හිතා ගන්න බෑ. අපිත් එක්ක අලුත් පිරිසක් ඉන්නවා නම් අලුත් පිරිස අපි මෙහෙවන්න ඕනේ කොහොමද කියලා අපි ඒතකොට තේරුම් ගන්න ඕනේ. නමුත් අපිත් එක්ක අලුත් පිරිස නැහැ. ඉන්නේ වයසක පිරිසක්. ඒ අයට අපි හැමදාම කියනවා. එතකොට අපිත් එක්ක තරුණ පිරිස එකතු වුණා නම් ඇත්තටම අපිට පුළුවන් ඒ අයත් එක්ක මේ ගමන යන්න. නමුත් අද වෙනකොට තරුණ පිරිස අපෙන් ගොඩාක් ඈතට ගියා. වහන්සේට යෝජනාවක් තිබෙනවද? මේ සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ ශාස්ත්‍රීයත්වය, අපේකම, ජාතිකත්වය විදාපාන අවස්ථාවක්. අපේ හඳුරන්නේ මේ සංස්කෘතිය, මේ ආධ්‍යාත්මික සුවයන් අපි මතුමතුත් උපනූපන් පරම්පරාවලට දායාද කිරීම අවශ්‍යයි. ඒ නිසා ඔබ වහන්සේට යෝජනාවක් තියෙනවද? තරුණ පරම්පරාවට ජලිත් මේ වටිනාකම් බෞද්ධ දර්ශනය වෙන්නට පුළුවන්, අපේ සංස්කෘතිය වෙන්න පුළුවන්. මේ දේවල් ගොඩනගන්නට අපි ටර්නින් පොයින්ට් එකක් නැත්නම් මේ හැරවුම් ලක්ෂයක් ගත යුත්තේ මෙතනින් මේක මේ විදිහයි කළ යුත්තේ කියන එක මහා සංඝරත්නයේ විදිහට වහන්සේට යෝජනාවක් තියෙනවද?
ඇත්තටම තියෙනවා මහත්තයා. නිකමට හිතන්න අද අපි ගොඩාක් අපේ සිංහල දේව කියන්නේ දේශීය දේවල් ටික අතහැරලා දාලානේ. අපි ගල් වලින් වැඩ කරපු පිරිසක්. අපි ඒ ගල් වලින් වැඩ කරපු පිරිස අපි ඒ ගල් තාක්ෂණය දන්නේ නැහැ. වැව හදපු පිරිසක් අපි ඒ වැවේ තාක්ෂණය දන්නේ නැහැ. ඒ කුල પરම්පරාව අපෙන් මැරලා ගිහිල්ලා. අපිට පාතරට සම්ප්‍රදායක් තිබ්බා. අද බෙරකාරෙක් හොයාගන්න නැහැ. නැට්ටුවෙක් හොයාගන්න නැහැ. ඊළඟට උඩරට සම්ප්‍රදායක් තිබුණා. එක්කෙනයි දෙන්නයි ඉන්නවා නම් ඉන්නේ. එතකොට මේ හැම දෙෙම අපේ ඔක්කොම ඈත් වෙලා ගිහලා පුළුවන් නම් මම ආරාධනා කරනවා. රත්තරන් තරුණ දරුවෝ ටිකක් ඉන්නවනම් අපේ මේ නැති වෙලා යන දේවල් ටික එකතු කරන්න. චෛත්‍යයක් හදන්නේ කොහොමද කියලා අද ඉන්න පන්සලේ හාමුදුරුවෝ දන්නේ නැතරඳ ඇවිල්ලා. දැන් අපිට චෛත්‍ය පාදම හදපු හැටි දැන් අපේ ස්ථානයේ අදහසක් තියෙනවානේ මල්ලස්සා විහෙරක් නිර්මාණය කරන්න. ඉතින් අපි බලනවා අපි හොයනවා අදටත් මේ මේ පාදමේ ඉඳලා අර මහා උසට හදන්න ඒකේ තිබුණ සැලැස්ම මොකද්ද? අර පිළිම වහන්සේ නෙලන්න ඒකේ තිබිච්ච සැලැස්ම මොකද්ද? ගලක මහත්තයා ගාගෙඩියක් දැක්කහම ඒ ගාගෙඩිය උඩින් මොනවද තියන්නේ නැතුව කොහොමද අර ටික ඔක්කොම මේ උත්තර කෙලින් වෙන්න හැදුවේ මේවා. ඒකට ඒවට මොනවා හරි තාක්ෂණයක් තිබ්බා අපි ගා. අන්නේ තාක්ෂණය හොයන්න අලුත් පිරිස යනවනම් මොබයිල් එකෙන් ඈත් වෙලා අපි හැමදේම මොබයිල් එකෙන් කියන තැනින් ඈත් වෙලා අපි ගාව තිබුණ ඉස්සර මිනිස්සෙක් ඉස්සර දෛවඥයෙකුට පුළුවන් මිනිස්සෙක් අඩි 100ක් දුර ඉඳලා එනකොට අඩි 4ක් 5ක් ළඟට එනකොට එයාගේ මුළු තොරතුරුම කියන්න වන් නැකත ඉඳලා. අද අපි ඒව නැහැ. ඒ නිසා මම කියන්නේ අර පරණ දේවල් ටික මොබයිල් එකෙන් ඈත් වෙලා අපි දවසට පැයක් ඕන මොබයිල් එකේ ඉමු. අපි පරණ දේ හොයමු. ඒක තමයි මගේ නම් යෝජනාව. අපේ හඳුරන්නේ සිංහල අලුත් අවුරුද්ද තවත් දින කිහිපයක් තියෙන්නේ. මේ අවුරුද්ද අපි බොහොම හොඳින් සමරන්න බලාපොරොත්තු වෙනවා. මේ සිංහල අලුත් අවුරුද්ද සැමරීම නිවැරදි දැක්මකින් යුතුව අපි කළ යුතුව තිබෙනවා. වෙනදා වගේ අරමුණක් නැතිව එදිනදා සතුටු වෙලා ඒ දවස් කීපය ගත කරලා අතේ තියෙන සල්ලි වේදම් කරලා නැවත වතාවක් අර සාමාන්‍ය දිවිපෙවත යොමු වෙනවා කියන කාරණාව නැතිව අපි අවුරුද්ද මේ පාර අවුරුද්ද කොහොමද දකින්න ඕනේ මෙතනින් එහාට මේ අලුත් අවුරුද්ද තුල අපි ජීවිතය අලුත් බලාපොරොත්තු අලුත් ප්‍රාර්ථනා ඒ වගේම තමයි අලුත් අරමුණු පසුපස්සේ කොහොමද යන්න ඕනේ කියන කාරණාව අවසාන වශයෙන් අපේ ජනතාවට අපි ලබා දිය යුතු අපිව නරඹන්නන්ට අපි ලබා දිය යුතු උපදේශක් වගේම ඔවුන්ට ලබා දිය යුතු කාරණා ගොඩක් තිබෙනවා. ඉතින් මේ අන්තිම මොහොතේ ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා මේ අලුත් අවුරුද්දේ මේ නව වසරේ සිංහල ක්‍රමයට අපි ගත්තොත් අපි කොහොමද ගොඩ නැගෙන්න ඕනේ? මොනවා හරි දෙයක් කරන්න කලින් ඇයි ඒක කරන්න කියලා හොයන්න පුළුවන් නම් මොනවා හරි අපේ අවුරුද්දේ වැඩක් කරද්දී හොයන්න ඇයි මේක මම කරන්නේ? ඇයි අපි මේ දේ කරන්නේ? එතකොට අපිට මේකට උත්තර හම්බ වෙනවා. එතකොට ඇත්තටම අපිට මේක අර්ථවත් විදිහට කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි සම්ප්‍රදායිකව කරන ටිකම කරනවා නම් ඊට වඩා සම්ප්‍රදායිකව මොනව කළත් කමන්නේ. ඒක හොයන්න ඇයි මේක කළේ? මොකටද මේක කළේ? ඇයි පැරන්නෝ මේ කොටස ගෙනාවේ? එතකොට ඇයි මේ දේවල් වලට මේ අංග එකතු කළේ? මේක හොයන්න. තරුණ පිරිසට ආරාධනා කරන එක හරිය ගේම් එකක් වගේ. මේ ගේම් එක වින් කරන්න. ඒක තමයි අපි කරන්න ඕනේ. සර්ච් කළා වින් කරන්න තියෙනවා නම් මොකක් හරි ගේම් එකක්. ඒ තමයි මම දකින්නේ ඉතිහාසයේ. ඒ කියන්නේ ලස්සනම දේ අපි කියනවා හිස්ටරි කියලා. හිස්ටරි එක සර්ච් කරන්න. ඒක තමයි ලස්සනම ගේම් එක. එතකොට මේ ගේම් එක ප්ලේ කරන්න ඔබ අනිවාර්යෙන් ඔබට මේ හැම දෙයකම අර්ථ දැක ගන්න පුළුවන් කියලා. හොඳයි. අද ගම්මැද්ද දම්සපිය සදහම් සාකච්ඡාව නිමා කරන්නට සූදානම. අපේ විශේෂයෙන්ම මතක් කළ යුතු වෙනවා අද අපි විශේෂ වැඩසටහනක් ඔබට ගෙනාවේ. ඒ සිංහල අලුත් අවුරුද්දට තවත් දින කිහිපයක් තිබෙන්නේ. අපි අපේ සංස්කෘතිකාංග අපේ අනන්‍යතාවයන් මතු පරපුරට තිලන කළ යුතු වෙනවා. ඒ මොකද මේ මහා පොළොව මත ජීවත් වන්නට නම් අපිට ඒ වටිනාකම් අගනාකම් අපේ ජීවිතවලට අත්‍යවශ්‍යයි. බුදුදහම කියලා කියන්නේත් පුද්ගලයාගේ මෙලව පරලොව ජීවිතය සුවපත් කරන්නට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු
නිර්මල දහම. හැබැයි අපි මේ කරුණු කාරණා අපේ ජීවිතවලට නිවැරදිව උකහාගෙන තිබෙනවාද කියන දේ තමයි ප්‍රශ්නාර්ථය. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දේ අපේ ජීවිතේ නැවුම් අලුත් බලාපොරොත්තු පොදි බැඳගෙන අපි අලුත් ගමනක් යා යුතුව තිබෙනවා. ආර්ථික දේශපාලන සමාජීය විවිධ ප්‍රශ්න අපර තිබුණත් අපේ උත්සාහ කළ යුතුයි ඒ සියල්ල මැඩගෙන නිවැරදි අවබෝධයෙන් යුතුව ගමනක් යන්නට. විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේම තරුණ පරම්පරාවට වැඩි වගකීමක් යුතුයකමක් තිබෙනවා මේ අපේ දේ තේරුම් අරගෙන විශේෂයෙන්ම මේ බුදුදහම තුළ මේ දේවල් වලට ලබා දීලා තිබෙන ඒ වැදගත්කම සහ ඒ තුළ තිබෙන අන්තර්ගතයේ කරුණු කාරණා සහ ඒ සංකල්පයන් හරියට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතවලට ඒ කරුණු කාරණා එකතු කර ගැනීම. ඒ නිසා මේ හැම දෙයකම තිබෙනවා යම් අර්ථයක්. හැම දෙයකම තිබෙනවා අපේ ජීවිතයට ගත යුතු දෙයක්. අපේ බලාපොරොත්තු අපේ අරමුණත් අන්න ඒ ඔබ ගත යුතු ඔබේ ජීවිතයට එකතු කරගත යුතු දේ ඔබට පෙන්වා දීම. ඉතින් අද ගම්මැද දම්සවි සඳහම් සාකච්ඡා අපි රත්නපුර ගොඩකවැල මල්බැස්සා පෙහෙර භාවනා මධ්‍යස්ථානයේ සිටයි ඔබට රැගෙන ආවේ. තමත් වැදගත් ඓතිහාසික සිද්ධාස්ථානයක්. අද අපි සඳහම් සාකච්ඡාවට ගෞරවයෙන් යුතුව වැඩම කරවන්නට යෙදුණා. භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය මස් ඉඹුලේ සුමන අපේ ගෞරවනීය සම්පදන් වහන්සේ ඔබ වහන්සේට මේ මොහොතේ පාදහබි වන්දනෙන් යුතුව පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේ මේ සිදු කරන ආගමික ශාසනික මෙහෙවර চিරාත් කාලයක් ඔබ වහන්සේට සිදු කරන්නට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියා ගම්මැද දම්සවියෙන් අපි ඊළඟ දවසෙත් සුපුරුදු විදිහට ඔබේ ජීවිතයට වැදගත් දහම් මාතෘකාවක් තිලන කිරීමේ බලාපොරොත්තුව පෙරදැරිව මේ නව වසර මේ සිංහල අලුත් අවුරුද්ද සුබ වේවා වාසනාවන්ත වේවා ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට පියවර තබන නව වසරක් වේවා කියන ප්‍රාර්ථනය සිදු කරමින් සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.